හරි අපි ඊයේ මේ පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ වෙනකන් සම්පූර්ණයෙන් කතා කරා. දෙවෙනි ප්‍රශ්නේ ඉතුරු භාගය තමයි කතා කරන්න තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ සිම්පල් B කොටස හැටියට තියෙන්නේ නේ. දෙවෙනි ප්‍රශ්නේ සිම්පල් B කොටස හැටියට තියෙන්නේ. ඒක තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒකේ අර වගුවක් තමයි තියෙන්නේ නේ. මේක වගුවක් තමයි තියෙන්නේ. අපි ඒක සාකච්ඡා කරමු. හරි. අපිට මේකේ සංයෝග කිහිපයක් දීලා තියෙනවා. අපි බලමු මොනවද මේ සංයෝග කියලා. මෙන්න මේ විදිහට SF6 පොඩ්ඩියන්න SF6 එක්කෙනෙක් අනිත් එක්කෙනා SF6 SF4 ඊළඟට POCl3 ඊළඟට PCl5 OCl2 SO3 ඊළඟට BRF3 ඊළඟට මේ xenonගේ මේ ෆ්ලුවරයිඩය ඇලුමිනියම් ක්ලෝරයිඩ් අන්තිමට NCl3 මෙන්න මේ ටික දෙනවා තමයි අපිට දීලා තියෙන්නේ. අපිට මේ සංයෝග කිහිපය ඇසුරින් තමයි මේ දීලා තියෙන ප්‍රශ්න වලට උත්තර සපයන්න තියෙන්නේ. එතකොට මේකේ මේ වගුව ගත්තාම මේ වගුවේ තියෙනවා මෙතන තියෙනවා ගුණය 1 යට ඊට පස්සේ මේ මෙතන අපිට මේ ගුණ කිහිපයක් දෙන්නේ නේ. අදාළ මේ රසායනික සංයෝගවල ගුණ කිහිපයක් දෙන්නේ. ඒක ඒතකොට පළවෙනි කොටසේ තියෙනවා ගුණය 1, දෙවෙනි කොටසේ තියෙනවා ගුණය 2. ඊට පස්සේ ඊට අදාළ ප්‍රභේදය තමයි අපිට තුන්වන chart එකේ ලියන්න තියෙන්නේ. එතකොට මේ ගුණය 1 කියන කොටසේ අපිට ගුණ වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි දීර්ඝ ගූර්ණය ශූන්‍ය වෙන අණුවකට අදාළ කට්ටිය ඊළඟට දීර්ඝ ගූර්ණයක් සහිත අණුවකට දාල ඒගොල්ලෝගේ ಗುಣ ටික තමයි මේ දෙවෙනි කොටසේ තියෙන්නේ. දෙවන chart එකේ නේ. දෙවන මේ වගුවේ දෙවෙනි රාමුව තුල තියෙන්නේ. එතකොට දැන් මේ එක එක අපි සංයෝග ගත්තොත් ඒගොල්ලෝගේ ಗುಣ අපිට දීලා තියෙනවා. අපිට කියන්නේ ඒ ಗುಣ වලට අදාළ සුදුසු සංයෝගය ඊට ඉදිරියෙන් ලියන්න කියලා. එතකොට අපිට මේ බලමු දැන් අපි මේක මේ පළවෙනි ප්‍රශ්නේ නම් රෝමි ලක්කම් එකේ නම් රෝමි ලක්කම් 10 වෙනකන් අපි ඒක සාකච්ඡා කරගෙන යමු. මේකේ දීර්ඝ ගූර්ණය ශූන්‍ය වෙන අණුවකි කියන තැන අපිට ಗುಣ පහක් දීලා තියෙනවා ඊට ඉස්සරහින්. ඒ ಗುಣ පහට අදාළව අපි බලමු. මුලින්ම කියනවා රෝමි ලක්කම් 1 සංයෝගයේ ලුයිස් අම්ලයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. සංයෝගයේ ලුයිස් අම්ලයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. කවුද ලුයිස් අම්ලයක් කියලා කියන්නේ? දැන් මේ ප්‍රශ්න පත්‍රයේ මුලදීත් අපි කතා කරා ලුයිස් අම්ල ලුයිස් බෂ්ම ගැන නේ. මම සරල උදාහරණයකට ගන්නම්. ලුයිස් අම්ලයකට අපි දන්න හොඳ ලුයිස් අම්ලයක් තමයි මේ BF3 වගේ කට්ටිය නේ. BF3 එහෙම නැත්නම් BCl3 වගේ කට්ටිය අපි සාමාන්‍යයෙන් දන්න ලුයිස් අම්ල හැටියට. හරි. එතකොට මේ BF3 කියන්නේ අපි හොඳටම දන්න ලුයිස් අම්ලයක්. එතකොට දැන් අපි BF3 කිව්ව එකම BF3 උත් මෙන්න මේ වගේනේ නේ. මේ වගේ ව්‍යුහයක් තමයි BF3ටත් තියෙන්නේ. හරි. තලීය ත්‍රිකෝණාකාර මේ වගේ ව්‍යුහයක්. එතකොට දැන් මෙතන අපිට පැහැදිලි දැන් බෝරෝන් ගත්තාම එකක් තමයි මේ අෂ්ටකේ හදාගන්නේ නැහැ. මට අෂ්ටකයේ සම්පූර්ණ නැහැ මෙයාගේ. ඒ වගේම තමයි වටේම ඉන්නේ ෆ්ලෝරින් පරමාණු 3ක්. එතකොට ෆ්ලෝරින් පරමාණු වල තියෙන මේ විද්‍යුත්තාවයේ ඉහළ බව නිසා සම්පූර්ණයෙන් මේ ඉලෙක්ට්‍රෝන ෆ්ලෝරින්ගේ පැත්තට ඇදගෙන තමයි තියාගන්නේ. එතකොට මොකද වෙන්නේ බෝරෝන්ට කොහොමද ඉලෙක්ට්‍රෝන එයාගේ ඉලෙක්ට්‍රෝන බව ඉහළ යනවා.
දැන් BF3 වගේම BCl3 ගේ කතාව. මොකද ක්ලෝරින් උත් බෝරෝන්ට වඩා විද්‍යුතීන්තාවෙන් ඉහළයි. ඒතර BCl3 ගත්තත් මොකද වෙන්නේ? බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන ඌන බව ඉහළයි. BCl3 ගුණත් බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන බව ඉහළයි. ඒතකොට දැන් මේ වගේ ප්‍රභේදයකට මොකද්ද කරන්න පුළුවන්? අර ඇමෝනියා වගේ කෙනෙක් ගත්තොත් අපිට පුළුවන් මේ ඇමෝනියාගේ නයිට්‍රජන් මත් තියෙන එක සරියු ගලා මේ විදිහට ප්‍රධානය කරන්න. එතකොට ඇමෝනියා ලුගිස් භස්මය නයිට්‍රජන් මත එක සරියු ගලක් තියෙනවා. එතකොට නයිට්‍රජන්ට හැකියාවක් තියෙනවා මේ යුගල මේ බෝරෝන්ට ප්‍රධානය කරන්න. හරි? එතකොට ඇයි එහෙම ප්‍රධානය කරන්න හේතුව? මේ බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන උණ බව ඉහළ නිසා. එතකොට මෙතනදී BF3 එහෙම නැත්නම් BCl3 උදාහරණයක් ගත්ත කියන්නකෝ අපි. එතකොට මේ දෙන්නම ලුයිස් අම්ල හැටියට ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් මේ දීලා තියෙන සංයෝග අතරින් කවුද එහෙනම් ලුයිස් අම්ලයක් විදියට ක්‍රියාත්මක වෙන්නේ? දැන් මෙතන ඉන්නවා නිකන් BF3 වගේ එහෙම නැත්නම් BCl3 වගේම එහා සමාන ව්‍යුහයක් තියෙන කෙනෙක්. ඒ කවුද? ඒ ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ඇලුමිනියම් ක්ලෝරයිඩ් තමයි එක්කෙනා. එයි දැන් ඇලුමිනියම් ක්ලෝරයිඩ් ගමු අපි. ඇලුමිනියම් ක්ලෝරයිඩ් ගත්තහමත් මෙහෙමනේ. ඇලුමිනියම් ක්ලෝරයිඩ් ගත්තහමත් මෙහෙමයි. හරි? තේරුම් ගන්න මේ ඇලුමිනියම් ලෝහයක් වුණාට මේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් ඝන සංයෝගයක් ගත්තොත් අපි ඒක සහසංයුජයි. හරි? මොකද හේතුව මේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් ගත්තාම මේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් මෙයා ආම්ලික ද්‍රවණයක්. අපි දන්නවා මෙයා ජලයේදී වුණාම ආම්ලික ද්‍රවණයක් තමයි හදන්නේ. නේ? ඇලුමිනියම් ක්ලෝරයිඩ් ජලයේදී වුණාම එයා Al3+ සහ Cl- අයන වලට කැඩෙනවා. ඒතර Al3+ අයනයක් නේ කැටායන ජලාණු 6ක් එක්ක සංගත සංකීර්ණයක් හදනවා. සංගත අයනයක් හදනවා. එතනදී ජල විච්ඡේදනයක් වෙනවා. මේ ජල විච්ඡේද ප්‍රතිඵලයක් හැටියට H+ ලා පිට වෙනවා. ඒතර H+ පිටවීම නිසා මාධ්‍යයට H+ ලා පිටවීම නිසා මේ මාධ්‍ය ආම්ලික වෙනවා. ඒතර ඇලුමිනියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් ආම්ලිකයි. එහෙම නැත්නම් ඇලුමිනියම් ක්ලෝරයිඩ් ඝන සංයෝගයක් ගත්තොත් එයා සහසංයුජයි. ඉතින් මෙයාටත් මේ වගේ අපිට ලුයිස් ව්‍යුහයක් අඳින්න පුළුවන්. තේරුම් මේ BCl3 ගේ වගේමයි නේ මෙයාගේ ව්‍යුහය. එතකොට අපි දන්නවා මේ ඇලුමිනියම් කියන්නේ ලෝහයක් සාපේක්ෂ විද්‍යුතීන්තාවයෙන් අඩුයි. ඒ වගේ තමයි මේ ව්‍යුහය ගත්තොත් මේ ක්ලෝරින්ලා තුන් දෙනෙක් ඉන්නේ. එතකොට ක්ලෝරින් විද්‍යුතීන්තාවයෙන් ඉහළයි ඇලුමිනියම්ට වඩා. ක්ලෝරින් මොකද්ද කරන්නේ? ඇලුමිනියම්ගේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ඇද ගන්නවා නේ. ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ඇද ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඇලුමිනියම් වටා ඉලෙක්ට්‍රෝන බව ඉහළ යනවා නේ. ඒ නිසා අර BCl3ට වගේම තමයි ඇලුමිනියම් ක්ලෝරයිඩ්ට ලුයිස් අම්ලයක් විදියට ක්‍රියා කරන්න පුළුවන්. ඒතකොට මේ ඇලුමිනියම් පරමාණුවටත් ලුයිස් භස්මයකට හැකියාවක් තියෙනවා මොකක් කරන්නද? පහර දෙන්න. හරි? එහෙනම් ඔකේ රෝම ඉලක්කම් එකට උත්තරේ කවුද? සංයෝගය ලුයිස් අම්ලයක් ලෙස ක්‍රියා කරයි කියන එකට උත්තරේ ඇලුමිනියම් ක්ලෝරයිඩ්. පළවෙනි එකට උත්තරේ ඇලුමිනියම් ක්ලෝරයිඩ්. හරි? මෙයා තමයි පළවෙනි එකට උත්තරේ වෙන්නේ. පිළිතුර වෙන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ්. දැන් තව එකක් තමයි මේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් අපි දන්නවා මේ ඕගනික් වල අපි විශේෂයෙන්ම බෙන්සීන් ආශ්‍රිත ප්‍රතික්‍රියා ගැන කතා කරද්දී එතනදී අපි ඉලෙක්ට්‍රෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියා ගැන කතා කරනවා බෙන්සීන්ගේ. එතකොට එතනදී ඇලුමිනියම් ක්ලෝරයිඩ් කෙනෙක් භාවිතා වෙනවා නේ. අපි ගත්තොත් ඇල්කිල් හෙලයිඩයක් එහෙම නැත්නම් අපි ගත්තොත් අපි කිසිම හැලජනයක් ගත්තොත් නේ ක්ලෝරින් වේව බ්‍රෝමින් වගේ ඔය වගේ හැලජනයක් නේ. ඒ වගේ කෙනෙක් අපි යම්කිසි හැලජනයක් බෙන්සීන් එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් නේ අන්න ඒ වගේ අවස්ථාවලදී අපි සාමාන්‍යයෙන් මේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් අපි උත්ප්‍රේරකයක් හැටියට භාවිතා කරනවා නේ. ඒසයිල් කරන්නේදී ඇල්කිල් කරන්නේදී එහෙම නැත්නම් ක්ලෝරිනීකරණයේදී කියන්නේ හැලජනීකරණයේදී බෙන්සීන් ඉලෙක්ට්‍රෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවට අපි කතා කරනවා බෙන්සීන්ගේ ප්‍රතික්‍රියාවට. එතනදී මේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් උත්ප්‍රේරකයක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මෙයා උත්ප්‍රේරකයක් හැටියට එතනදී ක්‍රියා කරනවා වගේ මෙතනදී එයා ලුයිස් අම්ලයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මොකද හේතුව අර ඔයගොල්ලෝ එතන ප්‍රතික්‍රියා ගැන යම්කිසි අවබෝධයක් තියෙනවා නම් දැන් නිකන් හිතන්නකෝ අපි බෙන්සීන් කෙනෙක් මෙහෙම අරගෙන අපි මෙයාට CH3Cl වගේ ඇල්කිල් හෙලයිඩයක් නේ මේ බෙන්සීන් එක ප්‍රතික්‍රියා කරනකොට අපි නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් එකතු කරනවා නේ. නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් අපි යොදනවා. මේ ඇතනදී උත්ප්‍රේරක හැටියට ක්‍රියාත්මක වෙන්නේ.
මෙතනින් අපිට ගන්න පුළුවන් කාවද? මේකෙන් හැදෙනවා මෙතිල් බෙන්සීන්. මෙතිල් බෙන්සීන් හැදෙනවා. මෙන්න මෙතන. ඒතර තේරුම් ගන්න මෙතනදී මෙයා ඇලුමිනියම් ක්ලෝරයිඩ්, නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් උත්ප්‍රේරකයක් වගේම ලුයිස් අම්ලයක් විදියට ක්‍රියාත්මක වෙනවා. කොහොමද ලුයිස් අම්ලයක් විදියට ක්‍රියාත්මක වෙන්නේ? එතනදී වෙන්නේ ඔයගොල්ලෝ දැන් එයාගේ මේ යාන්ත්‍රණේ නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියන්නේ බෙන්සීන් ක්ලෝරිනීකරණය, එහෙම නැත්නම් නයිට්‍රෝකරණය, ඒසයිල්කරණය, ඇල්කිල්කරණය වගේ ප්‍රතික්‍රියාවලට අදාළ යාන්ත්‍රණ ගැන අවබෝධයක් තියෙනවා නම් මේක හොඳටම මේ කතාව දැන් වැටහෙන්න ඕනේ. මොකද දැන් අපි මේගොල්ලෝගේ යාන්ත්‍රණය ලියද්දී මෙන්න මේ විදිහට අපි දැන් මෙතන ලිව්වා බෙන්සීන් ඇල්කිල් කරණයට අදාළ ප්‍රතික්‍රියාවක් නේ CH3Cl බෙන්සීන් සමග ප්‍රතික්‍රියාව නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් යටතේ. එතනදී අපි යාන්ත්‍රණයේදී මෙන්න මේ වගේ එකක් ලියනවානේ. CH3Cl මෙහෙම ඉන්නවා. එයා නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියා කරලා යම්කිසි ප්‍රභේදයක් හදනවා. එතෙන්දී මොකද්ද වෙන්නේ? ඇලුමිනියම් ක්ලෝරයිඩ් අපි මෙහෙම ගමු. ඇලුමිනියම් ක්ලෝරයිඩ් අපි මෙහෙම ගමු. ඇලුමිනියම් ක්ලෝරයිඩ්. එතන මොකද්ද වෙන්නේ? මේ CH3Cl ගත්තාම මේ ක්ලෝරින් ගත්තොත් ක්ලෝරින් පරමාණු වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙනවා. හරි? එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙනවා. එතකොට මේ යුගලක් මොකද්ද කරන්නේ? මේ ඇලුමිනියම්ට ගිහලා පහර දෙන්න පුළුවන්. හරි? මේ CH3Cl ගත්තොත් මෙයා ක්ලෝරින් වටා එකසර යුගල් 3ක් ඉන්නවා. මේ එක යුගලක් ගිහිල්ලා ඇලුමිනියම් පරමාණුට පහර දෙනවා. ඇයි ඇලුමිනියම් ක්ලෝරයිඩ් මෙතෙන්දී ලුයිස් අම්ලයක්. ඇලුමිනියම් පරමාණුව ගත්තාම ඉලෙක්ට්‍රෝන උන බව අධිකයි. ඒ නිසා කරන්නේ මොකද්ද? CH3Cl වල ක්ලෝරින් තමන්මත් තියෙන එකසර යුගලක් ගිහිල්ලා මෙහෙම ඇලුමිනියම්ට ප්‍රදානය කරනවා. නැත්නම් ඇලුමිනියම්ට පහර දෙනවා. එතෙන්දී මෙයා ලුයිස් භාෂ්මයක් ඇලුමිනියම් ක්ලෝරයිඩ් ලුයිස් අම්ලයක්. ඉතින් මෙන්න ඇලුමිනියම් ක්ලෝරයිඩ් ලුයිස් අම්ලයක් විදිහට ක්‍රියාත්මක වන තැනකට දාලා උදාහරණයක්. මෙන්න මේ මෙතනදී ඇලුමිනියම් ක්ලෝරයිඩ් ලුයිස් අම්ලයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක අපිට ඔතනින් පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට අපි රෝම ඉලක්කම් දෙකට යමු. රෝම ඉලක්කම් පළවෙනි එකේ උත්තරේ ඇලුමිනියම් ක්ලෝරයිඩ්. බලමු රෝම ඉලක්කම් දෙකේ උත්තරේ. ජලය සමග ප්‍රතික්‍රියාවෙන් අම්ල දෙකක් හදනවා. ජලය සමග ප්‍රතික්‍රියාවෙන් අම්ල දෙකක් හදනවලු. කවුද මේ එක්කෙනා? ජලය සමග ප්‍රතික්‍රියාවෙන් අම්ල දෙකක් හදන්නේ. දැන් මෙතන ඉන්න කට්ටියකින් කාටද ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්? මෙතන ඉන්න කට්ටියකින් කාටද ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්? ඉස්සෙල්ලාම අපි ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් ප්‍රභේද මොනවද කියන එක අඳුන ගන්න ඕනේ. ජලය සමග ප්‍රතික්‍රියාවෙන් අම්ල දෙකක් සානයි. ඔව්. කාටද ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්? අපි දන්නවා මේ මෙතන ඉන්නවා මේ SO3 නේ. සල්ෆර් ට්‍රයිऑක්සයිඩ්. ඒතර SO3 ගත්තාම SO3 ආම්ලික ඔක්සයිඩයක්. ඒතකොට ආම්ලික ඔක්සයිඩ් ජලයේ දී වෙනවා. ඒතර ජලයේ දී වෙලා ඒගොල්ලෝ ආම්ලික ද්‍රාවණ තමයි ලබා දෙන්නේ. කොටින්ම කිව්වොත් අම්ල තමයි ලබා දෙන්නේ නේ. ඒතර SO3 ගත්තොත් SO3 ජලයේ දී වෙනවා නේ. සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් ජලයේ දී වෙනවා. ජලයේ දී වෙලා එයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කිසියම් අම්ලයක් ලබා දෙනවා. හරි? දැන් මම කෙලින්ම ගත්තේ SO3. මොකද කෙලින්ම අපිට එයා එකපාරටම අපිට අඳුර ගන්න පුළුවන් SO3. මෙතෙන්දී එයා ජලයත් සමග ප්‍රතික්‍රියා කරන ආම්ලික ඔක්සයිඩය නැත්නම් මේ ආම්ලික වායුව කෙරේ. දැන් SO3 කොහොමද ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ? SO3 ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙලා කවද හදන්නේ? ප්‍රබල ඔක්සෝම්ලයක් වනේ සල්ෆියුරික්ව තමයි හදන්නේ. SO3 ජලය සමග ප්‍රතික්‍රියා කරලා සල්ෆියුරික් අම්ලය තමයි හදන්නේ. ඒතර මේක SO3 ගෑස්, ජලය ලික්විඩ්, මෙතන සල්ෆියුරික් aqueous. ඒතර බලන්න මේක තමයි SO3 ජලයේදී වුණාම දක්වන ප්‍රතික්‍රියාව. හරි? SO3 ජලයේදී වුණාම සල්ෆියුරික් අම්ලය හදන්නේ. දැන් මෙතන කියන්නේ මොකද්ද? ඔය කියන සංයෝගය ජලයේදී වුණාම අම්ල දෙකක් හදන්න ඕන. අම්ල දෙකක් හදන්න ඕන. හැබැයි මෙතන SO3 ජලයේදී වුණාම එක අම්ලය හදන්න. සල්ෆියුරික් විතරයි හදන්න. එහෙනම් SO3 අපිට පිළිතුරක් හැටියට ගන්න බෑ.
නේ රයිට් එහෙනම් අපිට SO3 ව අයින් කරන්න සිද්ධ වෙනවා එහෙනම් ඊළඟට බලමු තව කවුද ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් කට්ටිය ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් කට්ටිය දැන් මේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් අපි පිළිතුරකට අරන් ඉවරයි ඇලුමිනියම් ක්ලෝරයිඩ් ජලය එක්ක ප්‍රතික්‍රියාව ගත්තොත් මොකද්ද අර මෙයා ඇලුමිනියම් ක්ලෝරයිඩ් ජලයේදී වුණාම Al3+ සහ Cl- අයන වලට කැඩෙනවා නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් අපි ජලයේදී කරාම මෙයා Al3+ සහ Cl- වලට මේ විදිහට කැඩෙනවා හරි. ඒතර මේ Al3+ අයන ජල අණු 6ක් එක්ක සංකීර්ණයක් හදනවා. 6ක් H2O. එයත් එක්ක මේ වගේ සංකීර්ණයක් හදනවා. H2O6 3+. මේ වගේ සංකීර්ණ අයනයක් හදනවා. හරි. එතකොට ඊළඟට වෙන්නේ මේ පියවරේදී මෙතන ජල විච්ඡේදනයක් වෙනවා. ජල විච්ඡේදනයක් වුණාම ඒ කියන්නේ ජල අණුවක් කැඩෙනවා. එතනින් H+ කෙනෙක් මුදා හැරෙනවා. ඒතර මේ විදිහට තමයි මේ මාධ්‍ය ආම්ලික වෙන්නේ. දැන් ඇලුමිනියම්ගේ ප්‍රතික්‍රියා එහෙම නැත්නම් අපි දැන් මේ ඊළඟ දවසේ අපි ඇලුමිනියම් ගැනයි කාබන් ගැනයි නයිට්‍රජන් ගැනයි කතා කරනවා. ඒතකොට ඇලුමිනියම් යටතේ මෙන්න මේ ප්‍රතික්‍රියා ගැන එතනදී අපි සරල අපි ටිකක් ගැඹුරටම කතා කරනවා. හරි. ඒතකොට ඇලුමිනියම් ක්ලෝරයිඩ් ජලයත් එක්ක ක්‍රියාව ඔය වගේ. හරි. රයිට්. දැන් ඊළඟ කවුද මේකේ තව මේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් කට්ටිය. ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් අය. දැන් අපි ගත්තොත් SO3 අපි අයින් කරා මොකද SO3 ජලයේදී වෙලා ආම්ලික ද්‍රාවණයක් හැදුවට එක අම්ලයයි හදන්නේ. සල්ෆියුරික් එක විතරයි හදන්නේ. ඊළඟ කට්ටිය බලමු. දැන් මෙතන මේ PCl5 ඉන්නවනේ. PCl5 ගැන මොකද්ද කතාව? අපි කොහොමත් P ගුණුවේ P ගුණු ඉන්օර්ගනික් යටතේ අපි ක්ලෝරයිඩ් වල ජල විච්ඡේදනය ගැන කතා කරනවා. නේ? විශේෂයෙන්ම ওই 14 වෙනි 15 වෙනි කාණ්ඩවල 14 15 වෙනි කාණ්ඩවල ඉන්නේ කවුද? අලෝහ මූලද්‍රව්‍ය. ඒතොර මේ අලෝහ ගත්තාම මේ අලෝහ වල ක්ලෝරයිඩ් ජලයේදී වෙලා කිසියම් ප්‍රතික්‍රියා වර්ග ඇති කරනවා. මොනවද? විශේෂයෙන්ම ජල විච්ඡේදන ප්‍රතික්‍රියා. නේ? 14 15 වන කාණ්ඩවල ඉන්න මූලද්‍රව්‍ය ගත්තොත් ඒගොල්ලෝ ක්ලෝරයිඩ් ජලයත් සමග ප්‍රතික්‍රියා වෙලා විවිධ සංයෝග වර්ග හදනවා. ඒතරේ විශේෂ වෙන ප්‍රතික්‍රියා වර්ගය තමයි ඒගොල්ලෝගේ මේ ජල විච්ඡේදන ප්‍රතික්‍රියා. නේ? ජල විච්ඡේදන ප්‍රතික්‍රියා. දැන් විශේෂයෙන් මෙතන මේ සංයෝග ගත්තාම 14 15 වෙනි කාණ්ඩ වලට අයිති වෙන මූලද්‍රව්‍යයන් විසින් හදන ක්ලෝරයිඩ් මෙන්න මේ කොටේ ඉන්නවා. කවුද? මෙතන PCl5 ඉන්නවා. මෙතන NCl3 ඉන්නවා. මේ දෙන්න ඉන්නවා. PCl5 ඉන්නවා NCl3 ඉන්නවා. දැන් phosphorus nitrogen දෙන්නම ගත්තොත් අයිති වෙන්නේ phosphorus nitrogen දෙන්නම අයිති වෙන්නේ 15 වෙනි කාණ්ඩෙට. එතකොට දැන් මේගොල්ලෝගේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය වෙනවා කියලා අපි දන්නවා. අපි එහෙම දැන් ඉගෙන ගන්නවා. දැන් මේ PCl5 නුයි NCl3 නුත් ජල විච්ඡේදනය වෙන්න පුළුවන්. හරි අපි දැන් ඒ දෙන්නගේ ජල විච්ඡේදන ප්‍රතික්‍රියා ලියලා බලමු. දැන් අපි PCl5 ගත්තොත් එයාගේ ජල විච්ඡේදන ප්‍රතික්‍රියාව මොනවද? PCl5 ගත්තොත් PCl5 ජල විච්ඡේදන ප්‍රතික්‍රියාව ගත්තොත් මෙයා ජලයේදී වෙලා මම මේක ටිකක් පල්ලෙහෙන් ලියන්න. PCl5 ජල විච්ඡේදන ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට. සහ HCl. ওই විදිහට තමයි යන්නේ. PCl5 ජලයත් එක්ක H3PO4 HCl තමයි හදන්නේ. මම පොඩ්ඩක් ඒ දෙන්නම මෙහාට කරලා ලියන්නම්. මෙන්න මේ විදිහට. මම NCl3 මකලා NCl3 මකන්නම් දැනට මට මේ ප්‍රතික්‍රියා දෙක පොඩ්ඩක් ලියන්න ඕනේ ඉඩ ඕන එකට. මම NCl3 මෙන්න මේ වගේ තැනකින් ලියන්නම්කෝ. NCl3 මම මේ වගේ තැනකින් ලිව්වා. හරි. NCl3 මම මේ වගේ තැනකින් ලිව්වා. හරි. දැන් PCl5 කොහොමද ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ? ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් මේ ක්ලෝරයිඩ් නේ PCl5 phosphorus pentachloride
ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙහෙම සංයෝගයක් දෙන්නේ. මෙයා ෆොස්ෆරික් අම්ලය මේ විදිහට හදනවා. ඊට අමතරව HCl අම්ලය හදනවා. ෆොස්ෆරික් අම්ලය හදනවා ඊට අමතරව HCl අම්ලය හදනවා. එතකොට මෙතන ක්ලෝරින් 5ක් ඉන්නවා මට ඒක තුලිත කරන්න ඕනේ. මෙතන 5ක් ඉන්න දැන් මෙතන ඉන්නේ ක්ලෝරින් මෙයාගේ විතරනේ HCl ගින් විතරනේ HCl වල විතරනේ ක්ලෝරින් කෙනෙක් ඉන්නේ. ඉතින් මම මෙතෙන්ට 5ක් දානවා. එතකොට 5යි 3යි 8යි. ඉතින් මෙතන බැලන්ස් කරන්න මම මෙතෙන්ට 4ක් දානවා. එතකොට මෙතන ඔක්සිජන් 4යි මෙතනත් 4යි. ඒක තමයි ජල විච්ඡේද ප්‍රතික්‍රියාව. මම මේ අර සම්මත අවස්ථා දැම්මේ නැහැ. මෙහෙම දාන්න නැතුව මේක ලිව්වේ. මේ තොර PCl5 ජලයත් එක්ක මේ විදිහට H3PO4 සහ HCl ව හදනවා. ඒතර බලන්න මේ HCl කියන්නේ ප්‍රබල අම්ලයක්. ඒ වගේම තමයි ෆොස්ෆරික් කියන්නේ දුබල අම්ලයක්. කොහොම වුණත් අම්ල දෙකක් හදලා තියෙනවා. නේ? අම්ල දෙකක් හදලා තියෙනවා. දැන් අපි NCl3 වත් ගමුකෝ නේ. NCl3 මොන වගේ ප්‍රතික්‍රියාවක්ද දක්වන්නේ? NCl3 කියන්නේ දැන් PCl5 කියන්නේ සාමාන්‍යයෙන් සම්මත අවස්ථාවේ කාම උෂ්ණත්වයේදී ඝනය. හැබැයි NCl3 කියන්නේ ද්‍රවයක්. මෙයා නිකන් තෙලක් වගේ. ටිකක් අර පුපුරන ශීලී තෙලක් වගේ ද්‍රවයක් NCl3. එතකොට එයා ජලයත් එක්ක මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාව තමයි දක්වන්නේ. මෙයා ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා සහ HOCl තමයි හදන්නේ. ඇමෝනියා සහ HOCl තමයි හදන්නේ. ඒතර මෙතන ඇමෝනියා කියලා කියන්නේ අපි දන්නවා බාෂ්මිකයි. ඇමෝනියා බාෂ්මික, HOCl කියන්නේ දුබල අම්ලයක්. ක්ලෝරීන්ගේ ඔක්සෝ අම්ලයක්. හරි. ක්ලෝරීන්ගේ ඔක්සෝ අම්ලයක්. එතන මේවා අපි තුලිත කරන්න ගමු. තුලිත කරද්දි මම මෙතෙන්ට 3ක් දානවා. ඒතර මෙතන 3යි 3යි 6යි. එහෙනම් මම මෙතෙන්ට 3ක් දානවා. ඔක්සිජන් 3යි මෙතන ඔක්සිජන් 3යි. ওই විදිහට තමයි එන්නේ. ඔන්න බලන්න එහෙනම් මොකක්ද උනේ? PCl5 ගේ සහ NCl3 ගේ ජල විච්ඡේදන ප්‍රතික්‍රියාව. ජලයේ සමග ප්‍රතික්‍රියාව මම ওই විදිහට ලිව්වා. එතකොට මේ තේරුම් ගන්න මේ NCl3 ජලයත් එක්ක සිද්ධ කරන ප්‍රතික්‍රියාව ගත්තාම මොකද්ද? එතනදී හැදෙන්නේ ඇමෝනියා සහ HOCl. එතකොට මෙතන හැදෙන්නේ එක බාෂ්මයක් සහ එක අම්ලයක් නේ. ඇමෝනියා බාෂ්මයක්, HOCl අම්ලයක්. එතකොට බාෂ්මයක් සහ අම්ලයක් හැදෙන්නේ නේ. දැන් අපෙන් මෙතනදී අහන්නේ මොකද්ද? අම්ල දෙකක්ම හදනවා. අම්ල දෙකක්ම හදන්නේ කවුද? PCl5. අම්ල දෙකක්ම හදන්නේ PCl5. එයි ෆොස්ෆරික් නුත් හදනවා, HCl නුත් හදනවා. එහෙනම් මේක රෝමි ලක්කම් දෙකට උත්තරේ කවුද? PCl5. එයි PCl5 පිළිතුර වෙන්නේ එයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ෆොස්ෆරික් සහ HCl හදනවා. මේ ඉතුරු කිසිම කෙනෙක් ජලයත් එක්ක ওই විදිහට ප්‍රතික්‍රියා කරලා අම්ල දෙකක් දෙන්න සමත් නැහැ. එහෙනම් රෝමි ලක්කම් දෙකට උත්තරේ ඔන්න ඕකයි. දැන් රෝමි ලක්කම් 3 බලමු. රෝමි ලක්කම් 3. රෝමි ලක්කම් 3 කියන්නේ එක් තලයක පරමාණු 5ක් තියෙන කෙනෙක් හොයන්න. එක් තලයක පරමාණු 5ක්. නේ? එක් තලයක පරමාණු 5ක් තියෙන ප්‍රභේදය අපිට දැන් හොයන්න කියලා තමයි කියන්නේ. එක් තලයක පරමාණු 5ක්. කවුද එක් තලයක පරමාණු 5ක් සහිත ව්‍යුහයක් නිර්මාණය කරන්නේ නේ. අපි මෙතන SF6 SF4 POCl3 ඊට පස්සේ NCl3 දැන් අපිට මේ අදාළ සංයෝග ටික තියෙන්නේ. ඒතර පළවෙනි එකට දෙවෙනි එකට උත්තර පාගෙන ඉවරයි. ඇලුමිනියම් ක්ලෝරයිඩ් සහ PCl5. රෝමි ලක්කම් 3 අහන්නේ එක් තලයක පරමාණු 5ක් තියෙන්නේ කාගේද කියලා නේ. ඒතර යාගේ ව්‍යුහය ගත්තොත් එක් තලයක් කිසියම් තලයක්. දැන් තලයක් ගත්තොත් මොකද දැන් මේ බෝඩ් එක තියෙන තලය ගත්තොත් නේ මේක යම්කිසි තලයක් නේ. මේක යම්කිසි තලයක්. ඒතර මේ බිත්තිය ගත්තොත් නේ මේ බෝඩ් එක සම්බන්ධ වෙලා තියෙන බිත්තිය ගත්තොත් ඒකත් යම්කිසි තලයක්. ඒතර මේ බිත්තිය පල්ලෙහාට ඇවිල්ලා මේ පොළව තියෙනවනේ. ඒතර පොළවට සම්බන්ධ වෙන තැන ගත්තොත් එතනින් තව තලයක් පටන් ගන්නවා. ඒතර මේ බිත්තිය නැමැති තලයයි අර පොළව නැමැති තලයයි දෙක එකිනෙකට ලම්බක තල දෙකක් නේ. අන්න රයිට්. ඒතර දැන් අපි ගත්තොත් එකම තලයේ පරමාණු තියෙනවා කියන්නේ එක්ක දැන් අපි හිතමු මේ බිත්තිය තලයක් නේ. ඒ තලයේ මත පරමාණු 5ක් තියෙනවා. හරි. ඔය වගේ සරල අදහසක් නේ තියෙන්නේ. රයිට්. අන්න ඒ වගේ ව්‍යුහයක් තියෙන්නේ කාර්ති කියලා අහනවා. දැන් හොඳටම තේරෙන දෙයක් තමයි දැන් මේ සමහර සංයෝග මෙතන තියෙනවා පරමාණු 5ක්වත් නැති. අපිට කියන්නේ එක් තලයක පරමාණු 5ක් තියෙන සංයෝගයක් හොයන්නනේ. දැන් මෙතන සමහර අය ඉන්නවා
මේ සංයෝගය ගත්තොත් සංයෝගය ඇතුලේ පරමාණු පහක්වත් නැති කට්ටිය. ඒ වගේ කට්ටිය උත්තර හැටියට ගන්න බෑනේ. නේ? දැන් උදාහරණයක් ගත්තොත් ඇලුමිනියම් ක්ලෝරයිඩ් ගත්තොත් මෙතන පරමාණු ඔක්කොම ඉන්නේ 4යි. මෙතන මේ XeF2 xenonගේ ෆ්ලෝරයිඩ් එක. මෙතන ගත්තොත් ඔක්කොම පරමාණු 3යි. මෙතන ගත්තොත් ඔක්කොම පරමාණු 4යි. SO3 ගත්තොත් ඔක්කොම පරමාණු 4යි. OCl2 ගත්තොත් පරමාණු ඔක්කොම 3යි. ඊළඟට NCl3 ගත්තොත් එතනත් 4යි. නේ? ඒතොර ඒ වගේ කට්ටිය අපිට ගන්න බෑනේ. නේ? මේ වගේ කට්ටිය අපිට ගන්න බෑ. ඒ පරමාණු පහක් ගැන මෙතන කතා කරන්නේ. ඉතින් පරමාණු පහක්වත් නැති කට්ටියව අපිට උත්තර හැටියට කොහොමද ගන්න බෑනේ. එහෙනම් ඒ කට්ටිය අයින් කරලා දාන්න. සමේ NCl3. හැබැයි ඊළඟ කට්ටිය ගත්තොත් දැන් BCl5 ගත්තොත් එයාගේ පරමාණු 6ක් ඉන්නවා. SF6 ගත්තොත් පරමාණු 7ක් ඉන්නවා. SF4 ගත්තොත් පරමාණු 5ක් ඉන්නවා. POCl3 ගත්තොත් ඒත් පරමාණු එතන ගත්තොත් එතන පරමාණු 5ක් ඉන්නවා. ඒතොර ඒ හතර දෙනානේ 1 2 3 4 ඒ හතර දෙනාගේ එක්කෙනෙක් තමයි පිළිතුර වෙන්න ඕනේ. දැන් මෙතන මෙහෙමයි. අපි නිකන් ඉස්සෙල්ලාම මේ POCl3 ගමු. POCl3 ගේ ව්‍යුහය මොනවා වගේද? POCl3 ගේ ව්‍යුහය නිකන් මෙන්න මේ වගේනේ. මෙයාගේ ව්‍යුහේ අපි ගන්නවා චතුස්තලීය. අපි දන්නවා චතුස්තලීය හැඩයක් තියෙනවා කියලා කියන්නේ කොහොමත් මේ දැන් මෙතන පරමාණු 5යි ඉන්නේ. මේ පරමාණු පහම එකම තලයක නෙමෙයි ඉන්නේ. චතුස්තලීය හැඩයක් තියෙන්නේ. නේ? ඒ කියන්නේ දැන් මෙහෙම ફોස්ෆරස් මෙහෙම ඉන්නවනම් මෙයාට මෙහෙම සම්බන්ධ වෙලා තියෙන. ඊටු තුන් දෙනා කොහොම ගිහිලා තියෙනවා. යට නිකන් අර දෙපැත්තට විහිදිලා වගේ තියෙන්නේ නේ. දෙපැත්තට විහිදුණු ස්වභාවයක් තියෙනවා. ඒතර චතුස්තලීය හැඩයක් තියෙන කෙනෙක්ගේ කොහොමත් පරමාණු කොහොමත් පහක් ගමුකෝ. පරමාණු පහයින් කොහොමද තියෙන්න පුළුවන් ඒ වගේ හැඩයක් තියෙන කෙනෙක්ට නේ. එතකොට කියන්නේ යාට ඍජුවම සම්බන්ධ වෙච්ච කාණ්ඩ ගාන 4යි. ඒතර මධ්‍ය පරමාණුත් එක්ක ඔක්කොම 5යි. කොහොමද චතුස්තලීය හැඩයක් තියෙන කෙනෙක්ගේ ඒ පරමාණු පහම ගත්තාම එකම තලයක නෙමෙයි තියෙන්නේ. හරි. ඒ නිසා අපිට කොහොමත් චතුස්තලීය හැඩ තියෙන කට්ටිය මේකට ගන්න බෑ. චතුස්තලීය හැඩ තියෙන කට්ටිය ගන්න බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? මෙතන POCl3 වයින් කරා. POCl3 වම අයින් කරනවා. යාව පිටුරක් හැටියට ගන්න බෑ. එයාගේ හැඩේ චතුස්තලීය. ඊළඟ අපි ගමු මෙහෙම අපි SF4 ගමු. SF4 කියන්නේ මොන වගේ හැඩයක් තියෙන කෙනෙක්ද? මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ. මේ වගේ හැඩයක් තියෙන කෙනෙක්. මොකද්ද? මෙතන ගත්තාම සල්ෆර් මධ්‍ය පරමාණුව ෆ්ලෝරින්ලා 4 දෙනෙක්ට මෙයා සම්බන්ධ වෙලා ඉන්නේ. ඒතර මෙතන බන්ධන 4ක් තියෙනවා. ඊට අමතරව මෙයා එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියාගෙන ඉන්නවා. බන්ධන 4 එකසර ඉලෙක්ට්‍රෝන යුගලය. හරි. බන්ධන 4යි එකසර ඉලෙක්ට්‍රෝන යුගලය. එතකොට මොකක්ද අපිට තේරෙන්නේ? දැන් හොඳට බලන්න මෙයාගේ හැඩය මොකක්ද ඉස්සෙල්ලා? හැඩය අපි තේරුම් ගමු මොකක්ද කියලා. ඒත් හැඩය ගත්තොත් මොකද්ද? බන්ධන 4යි ඊළඟට එකසර ඉලෙක්ට්‍රෝන යුගලය. නේ 4 1 බන්ධන 4 එකසර ඉලෙක්ට්‍රෝන යුගලය. ඒතර හැඩය මොකද්ද? හැඩය ගත්තොත් සීසෝ නේ. මෙයාට තියෙන්නේ සීසෝ හැඩය. සීසෝ හැඩය තමයි මෙයාට තියෙන්නේ. සීසෝ හැඩය. එතකොට කොහොමත් දැන් මෙතන පරමාණු 5ක් තියෙනවා. සීසෝ හැඩය කියලා කියන්නේ කොහොමත් මේ 5 දෙනාම එකම තලයක නෙමෙයි ඉන්නේ. දැන් විශේෂයෙන්ම මේ දැන් මෙතනත් මේ ඉස්සරහට SF4 උත්තරයක් හැටියට එන තැනක් තියෙනවා. එතනදිත් අපි ඒ ගැන කතා කරනවා. මෙයාගේ මේ බන්ධන 3ක් තියෙන. කියන්නේ මේ බන්ධන කෝණ එකිනෙකට වෙනස් බන්ධන කෝණ 3කින් සමන්විත ව්‍යුහයක් තමයි SF4 ට තියෙන්නේ. දැන් විශේෂයෙන් මේ ඉස්සරහදී අපි කතා කරනවා. මේ බන්ධන එකක් මෙතන වෙනම බන්ධන කෝණයක් තියෙන්නේ. මෙතන තව බන්ධන කෝණයක්, මෙතන තව බන්ධන කෝණයක්. ওই විදිහට විවිධත්වයක් කියන්නේ කිසියම් විවිධත්වයක් තියෙනවානේ. මේ බන්ධන කෝණ වල හැසිරීම ගත්තොත් කිසියම් විවිධත්වයක් තියෙනවා. හරි. ඒක කොහොමත් සීසෝ හැඩදි කෙනෙක්ගෙන් අපිට මෙතන පරමාණු 5යි SF4 ගේ. ඒතර හැඩේ සීසෝ කොහොමත් මෙයාගෙන් අපිට මේ පරමාණු පහම එකම තලයක ඉන්නවා කියලා අපිට තීරණය කරන්න බෑ. මොකද මෙයාගේ හැඩයත් එක්ක. අපි තලීය ත්‍රිකෝණාකාර වේ කෙනෙක් ගමු. තලීය ත්‍රිකෝණාකාර හැඩදී
කෙනෙක්ව ගත්තොත් එයාගේ සියලුම පරමාණු එකම තලයක තමයි තියෙන්නේ. හරි? සියලුම පරමාණු එකම තලයක තමයි තියෙන්නේ. තලීය ත්‍රිකෝණාකාර හැඩති එක්කෙනෙක්. නමුත් මෙයාගේ හැඩේ සීසෝ. ඒතොර එකම තලයක පිහිටන්න විදිහක් නැහැ. ඕගොල්ලන්ට දැන් මේගොල්ලෝගේ පරමාණු එකම තලයක නැතුව කොහොමද ඇත්තටම ත්‍රිමාණයේ පිහිටන්නේ? මොකද අපි මේ අපි මේ කොහොමද උසස් පෙළදී ඒ ලෙවල්වලදී අපි කොහොමද අර මේගොල්ලෝගේ මේ කිසියම් අපි ලුයිස් විහ ගත්තොත් ඒ ලුයිස් විහ නැත්තම් කිසියම් සංයෝගයක් ගත්තොත් ඒ සංයෝගයේ පරමාණු ත්‍රිමාණයේ හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන අපි සාමාන්‍ය ලොකුවට කතා කරන්නේ නැහැ නේ. ඒ නිසා ඕගොල්ලන්ට අර මතු පිටින් දෙයක් කිව්වහම ඒක ටිකක් අමතක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක හිතා ගන්න අපහසු වෙන්න පුළුවන්. නේ? හිතා ගන්න අපහසු වෙන්න පුළුවන් මේක කොහොමද වෙන්නේ මේක කිව්වට තේරෙන්නේ නැහැ. එකම තලයක නොවෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕගොල්ලන්ට ඒ ගැන හොයලා බැලීමක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ඉන්ටර්නෙට් එකේ වගේ අන්තර්ජාලය වගේ SF4 එහෙම නැත්නම් PCL5 ඔය වගේ කෙනෙක් අරගෙන ඒගොල්ලෝගේ ව්‍යුහය බලන්න ත්‍රිමාණ ව්‍යුහය ඒගොල්ලෝගේ කොහොමද තියෙන්නේ බන්ධන කෝණ කොහොමද පිහිටන්නේ කියන එක ගැන ඕගොල්ලන්ට අධ්‍යයනය කරලා තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දැන් SF4 හරියන්නේත් නැහැ. SF4 හරියන්නේත් නැහැ. අපි නියම් මේ SF6 ගමු ඊළඟට. SF6 මේ SF6 ගත්තොත් අපි සාමාන්‍යයෙන් කියන එයාගේ හැඩය අෂ්ටතලීයයි කියලා. දැන් මෙතන මේ PCL5 මම නම් හිතන්නේ එයාව චෙක් කරන එක හරි කියලා. මොකද දන්නවද මෙතන PCL5 උත්තරයක් හැටියට අපි අරන්නේ තියෙන්නේ නේ. මොකද දැන් PCL5 අපි උත්තරයක් හැටියට දෙවෙනි රෝම ඉලක්කම් දෙකට උත්තරයක් හැටියට අරන් තියෙන්නේ. මම නම් හිතන්නේ මේකේ මේ ප්‍රශ්නේ හැටියට එකම සංයෝගයේ දෙපාරකට උත්තරයක් හැටියට ඒවි කියලා. ඒ නිසා PCL5 ගැන අපි එච්චර හිතන්නේ නැතුව SF6 ගැන හිතමු. දැන් SF6 ගේ ව්‍යුහය අඳින්න කිව්වහම කෙලින්ම අෂ්ටතලීය විදිහනේ. නේ? මෙයාගේ ව්‍යුහය අෂ්ටතලීයයි. මෙතන ෆ්ලෝරින්, මෙතන ෆ්ලෝරින්, මෙතන ෆ්ලෝරින් කොහොමනේ? මේ වගේ අෂ්ටතලීය ව්‍යුහයක් නේ තියෙන්නේ නේ. මෙයාට තියෙන අෂ්ටතලීය ව්‍යුහයක්. SF6 තියෙන අෂ්ටතලීය ව්‍යුහයක් මේ වගේ. එතකොට මෙතන ඇත්තටම පරමාණු පිහිටන්නේ මෙන්න මේ විදිහට. මේක පොඩ්ඩක් මේ ත්‍රිමාණ කියන්නේ ත්‍රිමාණ ස්වරූපයෙන් පොඩ්ඩක් හිතන්න ඕනේ. මේ කෙනෙක්ට දැක්ගාම හිතෙන්න පුළුවන් මේ මෙතන මේ සල්ෆර් මැද කොහොමතර අෂ්ටතලීය කිව්වම තලීයයි කිව්වහම නිකන් හිතනවා මේ සල්ෆර් ප්‍රමුඛව මේ ඉතුරු ෆ්ලෝරින් පරමාණු 6ත් එක්ක මේ ඔක්කොමලම එකම තලයක තමයි ඉන්නේ. ඒ කියන්නේ මේ සල්ෆයි මේ ෆ්ලෝරින්ලා පරමාණු 6යි මේ සියලු දෙනාම මේ බෝඩ් එක නැමැති තලයේ උඩ තමයි ඉන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි සත්‍යය. මෙතන හොඳට බලන්න. හොඳට මේක ත්‍රිමාණව හිතන්න. මෙතන මේ සල්ෆර් පරමාණුවයි මෙතන සල්ෆර් පරමාණුවයි එයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ ෆ්ලෝරින් පරමාණු 4යි. හරිද? මේ සල්ෆර් පරමාණුවයි එයාට සම්බන්ධ වෙලා ඉන්න මේ ෆ්ලෝරින් පරමාණු 4යි ගත්තහම ඔතන ඔක්කොමලා 5 දෙනෙක්නේ. ඔය 5 දෙනාම ඉන්නේ එකම තලයක. ඔය 5 දෙනාම ඉන්නේ එකම තලයක. මෙයාට සම්බන්ධ වෙලා ඉන්න මේ ෆ්ලෝරින් පරමාණු දෙන්න ඉන්නේ තවත් තලයක. හරි? මේ සල්ෆර් පරමාණුවට සම්බන්ධ වෙලා ඉන්න ෆ්ලෝරින්ලා 4 දෙනා සහ මේ සල්ෆර් පරමාණු ඉන්නේ එකම තලයක. මේ සල්ෆර්ට සම්බන්ධ වෙච්ච මේ ෆ්ලෝරින්ලා දෙන්න ඉන්නේ තවත් තලයක. ඒ තල දෙක මොකක්ද? මේ ෆ්ලෝරින් පරමාණු දෙක ඉන්නවනේ. මේ ෆ්ලෝරින් පරමාණු දෙක අපි මෙහෙම කෙලින් ගත්තොත් මේක කෙලින්ම අපි මෙහෙම ගත්තොත් ෆ්ලෝරින් පරමාණු දෙකත් එක්ක මෙහෙම ඍජුවම අපි මේ රේඛාවක් ගහලා ගත්තොත් මෙන්න මේ රේඛාව ඉන්නේ බෝඩ් එක නැමැති තලෙ. හරි? මේ ෆ්ලෝරින් එක අපි මේ විදිහට ෆ්ලෝරින් පරමාණු දෙක යා කරන රේඛාවක් යන්ද කියන්නේ. ඒතර මෙන්න මේ කොටස නැත්තම් මෙන්න මේ රේඛාව ඉන්නේ බෝඩ් එක නැමැති තලෙ. බෝඩ් එක නැමැති තලෙ තමයි මේ ෆ්ලෝරින් පරමාණු දෙක හරහා යවෙන රේඛාවක් අපි මෙහෙම ඇන්දොත් ඒ රේඛාව තියෙන්නේ බෝඩ් එක නැමැති තලෙ. ඒ වගේම තමයි මේ සල්ෆර් පරමාණු ප්‍රමුඛ ෆ්ලෝරින් පරමාණු 4 දෙනා සමස්තය මෙතන පරමාණු ඔක්කොම 5ක් තියෙනවා. ඔය 5 ඉන්නේ මේ බෝඩ් එකට ලම්බක තලයක් ඇන්දොත්. හිතන්න මේ බෝඩ් එක නැමැති තලෙ මේකනේ. බෝඩ් එක නැමැති තලෙ මේක. මේකට ලම්බක තලය කියන්නේ මොකද්ද? මේ බෝඩ් එක හරහා යන මෙහෙම තලයක්නේ.
අන්නේ තලය මත තමයි මේ ෆ්ලෝරින් පරමාණු 4යි සල්ෆර් පරමාණුව ඉන්නේ නේ. එතකොට මොකද්ද වෙන්නේ? මෙතන වෙන්නේ සල්ෆර් පරමාණුව මැද ඉන්නවා. එතකොට එයාට කෙලින්මනේ මේ සල්ෆර් පරමාණුව විදගෙන මෙහෙම රේඛාවක් යනදාම ඒ රේඛාව දිගේ තමයි මේ උඩ ෆ්ලෝරින් පරමාණු දෙක ඉන්නේ. එතකොට සල්ෆර් පරමාණුව හරහා මේ පැත්තට රේඛාවයි මෙතනින් ඇතුළට රේඛාව යනදොත් ඒ හතර එතකොට ඒ රේඛාව ඇඳලා මෙතන ඉන්නවා ෆ්ලෝරින් පරමාණු දෙක. මෙහෙට ඇඳලා මෙතන ෆ්ලෝරින් පරමාණු දෙකක් ඉන්නවා. ඒත් එක්ක මේ සල්ෆර් පරමාණු ඉන්නෝනේ. එතකොට මේ ෆ්ලෝරින් පරමාණු 4යි මේ සල්ෆර් පරමාණු එතන ඔක්කොම පහක් ඉන්නවා. මේ පහම එකම තලයක ඉන්නේ. ඒ තලය ගත්තාම මේ තලය අපිට කියන්න පුළුවන් මේ ෆ්ලෝරින් පරමාණු දෙක ඉන්නේ බෝඩ් එක නැමෙත් තලේ නම් මේ හතර දෙනා ඉන්නේ මොකද්ද? ඒකට ලම්බක තලයක. හරි. ඒ කියන්නේ උදාහරණ ඒ කියන්නේ මොකද්ද මේ ෆ්ලෝරින් කියන්නේ මේ ෆ්ලෝරින් සහ S ඉන්නවනේ. සල්ෆර් සහ ෆ්ලෝරින්. එතකොට මේ දෙන්නගේ බන්ධනයේට හරියටම ලම්බකව තමයි මොකද්ද? මේ බන්ධනේ තියෙන්නේ. මේ ටික ලම්බක. හරි. මෙතන SF බන්ධනය මෙතන SF බන්ධනය මොකද්ද වෙන්නේ? ලම්බක. හරි. ඒ වගේම තමයි මේ SF බන්ධනය මේ SF බන්ධනය ඒකත් ලම්බක. හරි. ඒතර මේ SF බන්ධනය මේ SF බන්ධනයත් ඒකත් ලම්බකයි. හරි. තේරුණාද? ඒතර මේ SF බන්ධනය තියෙනවනේ. ඒකත් මෙයාට ලම්බකයි. මේ SF බන්ධනේ මේ පැත්තට යන SF බන්ධනයට ලම්බකයි. මේ SF බන්ධනේ මේ පැත්තට මේ උඩට යන SF බන්ධනයට ලම්බකයි. તો ඔය වගේ එකක් තමයි තියෙන්නේ. මේ සල්ෆර් ප්‍රමුඛ මේ ෆ්ලෝරින් පරමාණු 4 එක තලයක ඊට ලම්බක තලයක තමයි මේ ෆ්ලෝරින් පරමාණු දෙක යන්නේ. ඒතර බලන්න මේ සල්ෆර් ප්‍රමුඛ මේ ෆ්ලෝරින් 4 දෙනාත් එක්කම මේ 5 දෙනාම ඉන්නේ එකම තලයක. එහෙනම් එක් තලයක පරමාණු 5ක් තියෙනවා කිව්වහම ඊට අදාළ උත්තරේ කවුද? ඊට අදාළ උත්තරේ SF6. SF6 තමයි ඊට අදාළ පිළිතුර. SF6 තමයි ඊට අදාළ පිළිතුර. එහෙනම් රෝම ඉලක්කම් 3ට උත්තරේ SF6. SF6 තමයි රෝම ඉලක්කම් 3ට අදාළ පිළිතුර වෙන්නේ.